ශ්‍රේණියේ ගණිතය පෙළ පොතේ 13 වෙනි පාඩම භාග පාඩම තමයි අපි මේ වැඩසටහනින් හඳුන්වා දීමට අදහස් කරන්නේ. එතකොට අපි පාසල් පෙළ පොතට අනුව පෙළගස්වා තියෙන පැහැදිලි කිරීම වලට මුලින්ම යොමු වෙමු. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමට. එතකොට මෙතෙන්දී දුවේ පුතේ ගොඩාක්ම වැදගත් වෙන්නේ මේ භාග කියනකොට මෙන්න මේ අපි ලියන අක්ෂර වින්‍යාසයත් වැදගත්. මේ බයන්න තමයි එන්නේ. ඒකත් වැදගත්. එතකොට භාගයක් භාගයකින් ගුණ කිරීමට, භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කිරීමට, මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කිරීමට. ඒ කියන්නේ අපිට මේ තියෙන්නේ භාග ආශ්‍රිත ගණිත කර්ම ඉගෙන ගැනීම. භාග සංඛ්‍යා ආශ්‍රිත ගණිත කර්ම ඉගෙන ගැනීම. එතකොට අපි දන්න සංඛ්‍යා ලෝකේ අපිට 1 2 3 ඔය ආදි වශයෙන් නේද 100 200 500 101 102 එහෙම තියෙන සංඛ්‍යාව කියන පූර්ණ සංඛ්‍යා කියලා. ඊට අමතරව භාග සංඛ්‍යා දශම සංඛ්‍යා කියලා සංඛ්‍යා වර්ගයකුත් අපිට හඳුනා ගන්න ලැබෙනවා. එතනදී අපි මේ භාග කියන සංඛ්‍යා සුළු කිරීම පිළිබඳව කෙටියෙන් කිව්වොත් ඒවා ගුණ කරන්නේ කොහොමද? ඒවා නේද? පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද? භාගයකින් භාගයක් ගුණ කරන්නේ කොහොමද? මිශ්‍ර සංඛ්‍යාවක් භාගයකින් ගුණ කරන්නේ කොහොමද? මිශ්‍ර සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවෙන් ගුණ කරන්න කොහොමද කියන ගණිත කර්ම මේ භාග 1 කියන කොටසෙන් සලකා බලන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට අපි පෙළ පොතේ තියෙන අර්ථ දැක්වීම පැහැදිලි කර ගැනීම අපි සලකා බලමු පළමුව. එතකොට අපිට තියෙන මෙන්න භාග. ඔබ 6 සහ 7 ශ්‍රේණිවලදී භාග පිළිබඳව ඉගෙනගත් කරුණු සිහිපත් කරගමු. පහත දැක්වෙන රූපයේ වර්ගඵලය ඒකකයක් ලෙස සලකමු. මේ සම්පූර්ණ ප්‍රමාණය ඒකකයක් විදිහට චොක්ලට් පෙත්තක් කියලා හිතමුකෝ. අඳුරු කරලා තියෙනවා 3 කොටස් 3ක් සමාන කොටස් 5කට බෙදලා 3ක් අඳුරු කරලා තියෙනවා. එම ඒකකයේ සමාන කොටස් 5කට බෙදා අයින් කොටස් 3ක් පාට කර ඇත. එවිට පාට කර ඇති වර්ගඵලයේ මුළු වර්ගඵලයෙන් 5න් 3ක් බව අපි ඉගෙන ඇත්තෙමු. එතකොට මේ පාට කරලා තියෙන කොටස 5න් 3යි. පාට නොකරපු කොටසත් ඕනනම් අපිට හඳුන්වන්න පුළුවන් 5න් 2යි කියලා. 5න් 2යි කියලා. ඒකකයක් සමාන කොටස් වලට මෙන්න මෙතන හරි වැදගත්. මේ සමාන කොටස් වලට බෙදුවා. ඉන් කොටසක් හෝ කොටස් කීපයක් හෝ භාගයක් ලෙස හැඳින්වෙන බව ඔබ ඉගෙනගෙන ඇත. එතකොට මෙතනින් භාගයක් කියලා හඳුන්වන්නේ මේකෙන් මේ කොටස් 3ත් මේ සම්පූර්ණ ප්‍රමාණයෙන් කිසියම් භාගයක්. කොටස් දෙකත් අපි මේ සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එක කොටසක් විතරක් ගත්තත් ඒත් අපි එකකට කියනවා මේ සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් කියලා. එතනදී වැදගත් වෙන්නේ අපි මේ සමහර වෙලාවට මෙහෙම අදහසක් තියෙනෝනේ. දැන් මෙන්න අපි ඒක නිරූපණයකින් පෙන්වන්න උත්සාහ කරනවා. දැන් මෙතෙන්දිත් අපි කියනවා මේ වෘත්තයක් ඇඳලා තියෙන මේ වෘත්තයෙන් භාගයක් කියලා. හරි අඩක්. හරි අඩක් කියන එකේ කියන භාගයයි මේ භාගය අතර වෙනසක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මේ හරි අඩක් මේ මම මේ කරලා තියෙන්නේ හරි අඩක්. වෘත්තයක් නෙමෙයි. නැත්නම් අපි හිතමු peer ගෙඩියක් කියලා, දොඩම් ගෙඩියක් කියලා. එතකොට මේ එතෙන්දි කියන භාගය කියන එක හරි අඩක් කියන එකට ප්‍රකාශ වෙන භාගය මෙන්න මේ බයන් එන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. මෙතනදි කියන්නේ මේ භාගයෙන් අදහස් කරන්නේ හරි අඩක් කියන කාරණේ. හොඳට මතක තියාගන්න. ඕක සමහර අය පටලවා ගන්න. ඒකෙන් කියන්නේ හරි අඩක් කියන එක. දැන් අපි මෙහෙම ගත්තොත් ඔන්න අපි සමචතුරස්‍රයක්. එතකොට මෙයාගෙන් හරි අඩක්. ඒකට කියන නම තමයි මෙන්න මේ බයන යෙදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒකයි අපේ අක්ෂර වින්‍යාසයේ වැදගත්කම තමයි මේ පැහැදිලි කරේ. එතකොට අපි පැහැදිලි කිරීම ටික තවත් දුරටත් කරගමු. මේ ආකාරයට දැක්වෙන එකට වඩා කුඩා ඔන්න වැදගත්. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල 5න් 3 2න් 1 සහ 3න් 2 වැනි භාග තන්‍ය භාග බව මීට පෙර ඉගෙනගෙන ඇත. දැන් එහෙනම් ඔන්න ඔයා ලියා ගන්න ඕන. දැන් භාග කියලා ප්‍රධාන මාතෘකාව ලියලා තියෙනවා.
දැන් ඔය අනුමාත්‍රකාවක් විදිහට මේක ලියා ගන්න. තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. දැන් තත්ත්‍ය භාග අපි මේ හඳුනා ගන්න යන්නේ අපි කලිනුත් මේව දන්නවා. එතකොට ඔයා නිදසුනක් විදිහට ලියා ගන්න 5න් 3, 3න් 5න් 3, 2න් 1, 3න් 2. 3න් 2. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල භාග සංඛ්‍යා මේ නමින් හැඳින්වේ. 5න් 3, 2න් 1, 3න් 2. ඒකත් සටහන් කරගන්න ඕන කමා දමමින් ඊට පස්සේ වගන්තිය ලියන්න ඕන. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල භාග මේ නමින් හැඳින්වේ. මේ නමින් හැඳින්වේ. තත්ත්‍ය භාගවල අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? ලවයේ සඳහන් වන සංඛ්‍යාව හරෙහි සඳහන් වන සංඛ්‍යාවට වඩා කුඩා වේ. ලවයේ සඳහන් වන සංඛ්‍යාව හරෙහි සඳහන් වන සංඛ්‍යාවට වඩා ලවයේ සඳහන් වන සංඛ්‍යාව හරේ සඳහන් වන සංඛ්‍යාවට වඩා කුඩා වේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමත් අපි ලියලා තියාගමු. තත්ත්‍ය භාගවල ලවය මෙන්න අපි ගණිතමය ආකාරයෙන් සංකේත ඇසුරින් කුඩායි හරයට වඩා. මේකත් ලියාගන්න ඉතා වැදගත්. තත්ත්‍ය භාගවල අපි හඳුනා ගැනීමේ පහසු පියවර. ලවය කුඩායි හරයට වඩා. එකත් නිරූපණය කරගන්න. ඒ සඳහා උදාහරණ කිහිපයක් තමයි මේ 5න් 3, 2න් 1, 3න් 2 ආදී වශයෙන් අපි ඉදිරිපත් කරේ. හරිද? දැන් අපිට කියනවා එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල කියලා. අන්න ඒ අදහස පැහැදිලි කරන්න මේ උත්සාහ කරන්නේ. මේ ඔයාලා මේව නිරූපණය කරගන්න ඕන. හරිද? දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙන්න සංඛ්‍යා රේඛාව නිරූපණය කරගන්න බිඳුව. එතකොට මෙතන අපි 1 ගත්ත කියමුකෝ. මෙතන 1. සටහන් කරගන්නවා. මෙන්න මේ අතර තමයි මේ අපි දැන් සාකච්ඡා කර භාග තියෙන්නේ. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල. බිඳුවට වැඩි එකට වඩා අඩුයි. මෙතන ඔයාලට ලියා ගන්න පුළුවන් මෙන්න මේ හම්බ වෙන භාග තත්ත්‍ය භාග. මේක නිරූපණය කරලා ඉක්මන ලියා ගන්න. තත්ත්‍ය භාග. දැන් මම මේ තත්ත්‍ය භාග සඳහා ඔයාට මතකයේ තබා ගැනීමට පියවර කිහිපයක් හඳුන්වා දුන්නා. හරි. දැන් අපි ඊළඟ හඳුන්වා දීමට යමුකෝ. එතකොට පූර්ණ සංඛ්‍යාවක් සහ තත්ත්‍ය භාගයක් එකතුවෙන් දැක්වෙන සංඛ්‍යාවක් එය ලියන ආකාරය අනුව මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස හෝ විෂම භාගයක් ලෙස හෝ හැඳින්වේ. එතකොට මිශ්‍ර සංඛ්‍යා කියන උපමාතෘකාව ලියා ගන්න. මිශ්‍ර සංඛ්‍යා කියලා උපමාතෘකාවක් ලියා ගන්න. මිශ්‍ර සංඛ්‍යා කියලා
මිශ්‍ර සංඛ්‍යා කියලා මාතෘකාව. එතකොට ඒකේ යටතේ ලියා ගන්න පූර්ණ සංඛ්‍යාවක් සහ සත්‍ය භාගයක් එකතු වීමෙන් පූර්ණ සංඛ්‍යාවක් සහ තත්ත්ව භාගයක් එකතු වීමෙන් මිශ්‍ර සංඛ්‍යාවක් සෑදේ. මිශ්‍ර සංඛ්‍යාවක් සෑදේ. මිශ්‍ර සංඛ්‍යාව සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. මිශ්‍ර සංඛ්‍යා සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. මිශ්‍ර සංඛ්‍යා සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. එතකොට මම මේ දෙන ටික ලියා ගන්න ඕනේ විදියට. මෙන්න මෙහෙම ලියා ගන්න පූර්ණ සංඛ්‍යාව. ලියා ගන්න පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව එකතු කිරීම සත්‍ය භාගය. සත්‍ය භාගය. කවුද මේ කැමරා ඕන් කරගෙන සෙල්ලම් කරන්නේ? සත්‍ය භාගය සමානයි මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාව. දැන් දරුවනේ අපි මේ උදාහරණ කිහිපය මෙන්න මේ විදිහට සටහන් කරගමු. මෙන්න පූර්ණ සංඛ්‍යාව 1. පූර්ණ සංඛ්‍යාව 1. එක අවස්ථාවකදී ඔන්න මම ඒක අංක 1. සත්‍ය භාගය 2න් 1. 2න් 1. එතකොට එකතු කරාම අපිට ලැබෙන මිශ්‍ර සංඛ්‍යාවට අපි කියනවා 1යි 2න් 1. 1යි 2න් 1. පහුගිය ශ්‍රේණිවලදී අපි ඉගෙන ගන්න දේවල් යලිත් සිහිපත් කිරීමක් ඇත්තටම මේ කරන්නේ. ඊළඟ පියවර එන්න අපි ලියන පූර්ණ සංඛ්‍යාව 2. පූර්ණ සංඛ්‍යාව 2. එකට එකතු කරනවා තත්ත්ව භාගය 3න් 1. 3න් 1. ඉතින් අපි දන්නවා එකතු කරාම 2යි 3න් 1 කියලා අපි කියවන්නේ. 2යි 3න් 1. මෙන්න ඊළඟ පියවර පූර්ණ සංඛ්‍යාව 4. පූර්ණ සංඛ්‍යාව 4. එයාට එකතු කරනවා අපි සත්‍ය භාගය 5න් 2. එතකොට අපි කියවන්නේ කොහොමද? 4යි 5න් 2.
4යි 5න් 2 කියලා තමයි කියවන්නේ. 5න් 2යි 4යි කියලා කියවන්නේ නැහැ. ඔය සමහර අය කලබලයට එහෙමත් කියනවා. 4යි 5න් 2, 2යි 3න් 1, 1යි 2න් 1. ඒවට අපි කියන මිශ්‍ර සංඛ්‍යා. එයාට පූර්ණ සංඛ්‍යාව සහ භාගයක් කියන දෙන්නෙක් ඉන්නවා. ඒකයි මිශ්‍ර වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඊළඟට අපි ලියාගමු විෂම භාග. විෂම භාග. විෂම භාග. විෂම භාග. හරිද? එතකොට ලියන්න මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත්කර ගැනීම භාග ආශ්‍රිත සුළු කිරීම වලදී සිදු කරනු ලබයි. එතකොට අපි මෙන්න ලියාගමු මෙන්න මිශ්‍ර භාගය මේ දැනුමත් අපිට අවශ්‍යයි භාග සුළු කරන්න. මෙන්න මිශ්‍ර භාගය ඊට පස්සේ ඔය නිරූපණය කරගන්න මෙන්න විෂම භාගය. විෂම භාගය. එතකොට මිශ්‍ර භාගය අපි අර ඉස්සෙල්ලම ගත්තු ඒ භාගම ගමු 1යි 2න් 1. මේ හරය සහ ලවය පමණක් තියෙන භාග සංඛ්‍යාවක් බවට හරය ලවය තියෙන භාගයක් විදිහට පත් කරන මෙන්න දෙවරක් 1 2යි 1යි 3යි 2න් 3යි. එතකොට දරුවනේ අපිට පේන මේ ඔයාලා පුංචි ළමයි ගොඩක් මතක තියාගන්න ඉන්නේ මෙතන හරය කියන එක්කෙනාට හරකා ලවය කියන එක්කෙනාට ළමයා කියලා එහෙමනේ. දැන් මේ හරකා උඩ ළමයා ඉන්නවා. ඒතකොට ළමයේ බර වැඩි හරකට වඩා. එහෙම හිතන්න පුළුවන්. ඒතකොට විෂම භාවයක් එතන තියෙනවා. ඒක නිසාම මේ විෂම භාග හඳුන්වනවා කියලා එහෙම මතක තියාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ලවය හරයට වඩා විශාලයි හෝ සමානයි කියන එක. ඒක අපි පසුව සංකේත වලින් ඉගෙන ගමු. එතකොට මේ පියවර ලියාගන්න මෙන්න ඊළඟ තව අවස්ථාවක්. මේක එකක් තව අවස්ථාවක් අපි ගමු. අපි අර 2යි 3න් 1 කියලා ගත්තු. 2යි 3න් 1. දැන් ඔයාලට භාග සංඛ්‍යාවලදී මේ දැනුම තියෙන්න ඕන. මිශ්‍ර භාගයක් විෂම භාගයක් විදියට ලියන්නත් විෂම භාගයක් දුන්නොත් එයාව මිශ්‍ර භාගයක් විදියට පරිවර්තනය කරන්නත් ඔයාලට පුළුවන් වෙන්න ඕන. හරිද? එතකොට අපි ගන්න කොහොමද 3 වරක් 2 6යි 1යි 7යි. කියවන්නේ කොහොමද 3න් 7යි. 3න් 7යි. තව අවස්ථාවක් ගමු අපි 4යි 5න් 2. 4යි 5න් 2. එතකොට අපි මේ ඒක 4යි 5න් 2 කියන මිශ්‍ර භාගය මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්න විදිය කොහොමද? 5 වරක් 4 20යි 2යි 22යි. කියවන්නේ අපි 5න් 22යි කියලා. 22න් 5 එහෙම නෙමෙයි. 5න් 22යි. 5න් 22යි.
මෙන්න දැන් ලියා ගන්න ඕනේ ඊළඟ වැදගත්ම සටහන. හරිද? ඒක ලියා ගන්න. විෂම භාගයක ලවය හරයට වඩා විශාල හෝ සමාන වේ. විශාල හෝ සමාන වේ. අපිට සංකේත ඇසුරින් මෙන්න මෙහෙම දෙන්න පුළුවන් දුවේ පුතේ. මේ තියෙන්නේ. ලවය හරයට වඩා විශාලයි එක්කෝ නැත්තම් සමානයි. ලවය හරයට වඩා විශාල හෝ සමාන වේ. ලවය හරයට වඩා විශාල හෝ සමාන වේ. හරිම වැදගත් කාරණයක්. එහෙනම් විෂම භාග විදියට අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට ලියන්න මෙන්න මෙහෙම තවත් විෂම භාග කීපයක්. ලියන්න. තවත් විෂම භාග කීපයක්. මේ දැන් අපි ලවය හරයට වඩා විශාලයවනේ ලිව්වේ. සමානයවත් ලියන්න පුළුවන්. ඒ බව මේ හඳුන්වා දෙන්නේ. තවත් විෂම භාග කීපයක්. මෙන්න එහෙනම් 5න් 5 එයත් විෂම භාගයක්. 9න් 9 එයත් විෂම භාගයක්. 7න් 7 විෂම භාගයක්. ඉතින් ඕවත් විෂම භාග කියලා තමයි අපිට හඳුනා දෙන්න පුළුවන්. සමාන වුණත් විෂම භාග කියලා හඳුන්වන්නේ. හරිද? 100න් 100 එහෙම ගන්නත් පුළුවන්. ඒත් විෂම භාගයක්. ඒක හරි වැදගත් මතක තබා ගැනීම. ඔන්න විෂම භාග අපි 1 2 3 4ක් ඉදිරිපත් කරා. හරිද? ඊළඟට අපි යලිත් මේ පාසල් පෙළ පොතට එමු. හරි. දැන් භාගයක ලවයත් හරයක් තවත් වැදගත් කාරණයක් අපිට තියෙනවා. භාගයක ලවයත් හරයත් බිඳුව හැර එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් පළමු භාගයට තුල්‍ය වූ භාගයක් ලබා ගත හැකි වේ. තුල්‍ය භාග පිළිබඳ දැනීම. අපිට ලබා දීලා තියෙන භාග සංඛ්‍යාවට තුල්‍ය භාගයක් ලබා ගන්න ක්‍රමයක් මෙන්න මතක් කරනවා අපිට. හරයයි ලවයයි බිඳුව හැර එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් තුල්‍ය භාගයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ. ඊළඟට භාගයක හරයත් ලවයත් බෙදෙන බිඳුව හැර එකම පූර්ණ සංඛ්‍යාවකින් ඒවා වෙන වෙනම බෙදීමෙන්ද පළමු භාගයට තුල්‍ය භාගයක් ලබා ගත හැකිය. තවත් කාරණයක් සිහිපත් කරනවා. එතකොට දැන් මේ කාරණා දෙක අපි පැහැදිලි කරගමු. හරිද? ඔය කාරණා දෙක ඔයගොල්ලෝගේ පාසල් පෙළ පොතේ සටහන් කරගන්න බොහොම වැදගත්. අපි දැන් ඒක ඒ කාරණා දෙක පැහැදිලි කරගමු. අපි පොඩ්ඩක් අපේ අතීත මතක පුංචි පන්ති වල මතක සිහිපත් කරගන්න ඕනේ. ඒක නිසා. හරිද? එතකොට ඒකට ලියා ගන්න දී ඇති භාග සංඛ්‍යාවකට තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගා ගැනීම. දී ඇති භාග සංඛ්‍යාවකට තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගා ගැනීම. දී ඇති භාග සංඛ්‍යාවකට තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගා ගැනීම. එතකොට ලියන්න පළමු පියවර. පළමු පියවර. පළමු පියවර
හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 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 එතකොට ලියන්න දෙකෙන් එක යන භාග සංඛ්‍යාවට තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගමු. තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගමු. තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගමු. එතකොට මේ බලා ගන්න දැන් අපි දැන් හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. එහෙනම් අපි මෙන්න ලවය ගුණ කරා දෙකෙන් හරයත් ගුණ කරනවා දෙකෙන්. ලවය ගුණ කරනවා දෙකෙන් හරයත් ගුණ කරනවා දෙකෙන්. එතකොට අපි ඒක මේ විදිහට දර්ශනය කරමුකෝ. එතකොට ඔයාලා දන්නවා අපිට ලැබෙනවා 4න් 2යි කියලා. ඒ කියන්නේ දෙකෙන් එකට තුල්‍යයි 4න් 2. මම මෙතන නිරූපණය කරනොත් ඒක කරලා තියෙනවා. දැන් මෙතන අපිට ඔන්න චොක්ලට් පෙත්තක් කියමුකෝ. මේ චොක්ලට් පෙත්තක් දැන් මෙන්න මේ කොටස දීලා තියෙනවා. ඔයාගේ සහෝදරයෙක් හෝ සහෝදරියක්කට මේ කොටස ලැබුණයි කියමුකෝ. මේ කොටස එතකොට අපි කියන්නේ ඒක සම්පූර්ණ ප්‍රමාණයෙන් දෙකෙන් එකක් කියලා. සම්පූර්ණ ප්‍රමාණයෙන් දෙකෙන් එකක් කියලා. හැබැයි අපිට ඕනනම් ඕක දැන් මේ චොක්ලට් පෙත්ත වෙන් කරලා තියෙන ආකාරය අනුව බැලුවාම මෙන්න මෙහෙම පේන කොටස් 4ක් තියෙනවා. කොටස් 4ක් තියෙන නිසා තව කෙනෙකුට මේක අර්ථ දක්වන්න පුළුවන්, නැත්නම් හඳුන්වා දෙන්න පුළුවන්, නැත්නම් මේක පිළිබඳව ලියන්න පුළුවන් මේක 4න් 2 කියලා. 4න් 2 කියලා එයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් තුල්‍ය භාග කියන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවක්. දැන් මේ පළවෙනි අපි ඒක සලකා බැලුවේ හරයත් ලවයත් එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීම. දැන් ඊළඟට ලියා ගන්න සටහන් කරගන්න තුල්‍ය භාගයේ දී ඇති භාග සංඛ්‍යාවකට තුල්‍ය වන භාග සංඛ්‍යාවක් ගොඩනැගීම හරයත් ලවයත් එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් එතකොට අපි ලියාගමු 15න් 9 යන භාග සංඛ්‍යාවට 15න් 9 යන භාග සංඛ්‍යාවට තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගමු. තුල්‍ය වූ භාග සංඛ්‍යාවක් ගොඩනගමු.
එතකොට දැන් හොඳට සවන් දෙන්න දරුවනේ මේ අපිට ලැබිලා තියෙනවා 15න් 9. මෙතනදී අපිට ඕනනම් හරයයි ලවයයි දෙකම බිඳුව හැර වෙනත් ඕනෙම පූර්ණ සංඛ්‍යාවන් ගුණ කිරීමෙන් තුල්‍ය භාගයක් ගොඩනගා ගන්නත් පුළුවන්. හැබැයි ඊට ප්‍රථම අපි සැලකිල්ල යොමු කරොත් මේ දෙන්නාම බෙදෙන එකම පූර්ණ සංඛ්‍යාවක් තියෙනවද? ඉතින් නැතුව බෙදෙන එහෙම තියෙනවා නම් එයාගෙන් බෙදලත් අපිට පහසුවෙන් ගන්නත් පුළුවන්. ඒතර අපි දන්නවා මේ 9 3ෙන් බෙදන්න පුළුවන් 15ත් 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් අපි කරනවා මේ දෙන්නම 3ෙන් බෙදීම. මේ දෙන්නම 3ෙන් බෙදනවා අපි දැන්. හරිද? මෙන්න ඊළඟ පියවර ඔයගොල්ලෝ ලියා ගන්න. මෙයත් බෙදන 3ෙන් 9 මෙයත් බෙදන 3ෙන්. එතකොට අපිට මෙන්න පිළිතුර ලබා ගන්න පුළුවන්. දෙන්නම 3ෙන් බෙදෙනවා. 9 බෙදුනාම 3 ඒවාට 3ක් තියෙනවා. 15ට 3 ඒවා 5ක් තියෙනවා. 5න් 3යි. තුල්‍ය භාග සකස් කර ගැනීම. ඉතින් දැන් අපි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිය විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන විදිය ඒවත් ඉගෙන ගත්තා. ඒ වගේම මේ තුල්‍ය භාග සකස් කිරීම. ඉතින් අපි ඔයාලට යෝජනා කරනවා පුනරීක්ෂණ අභ්‍යාසය කියලා ඔයාගේ පාසල් පෙළ පොතේ තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාසයක්. පාසල් පෙළ පොතේ තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාසයක්. අපි දැන් ඒක තිරයට අරගෙන පෙන්නන්නම්. මේ පෙළ පොත්වල තියෙන නිදර්ශනත් ඔයගොල්ලන්ට කියවලා අවබෝධ කරගන්න පුළුවන්. එකවරක් නෙවෙයි දෙතුන් සැරයක් වුණත් මෙන්න මේ පුනරීක්ෂණ අභ්‍යාසය මේ වරහන් තුලින් සුදුසු අගය තෝරා ස්තැම් පුරවන්න. ඒ කියන්නේ 4න් 3 යනවා 4න් 1 ඒවා කීයක්ද කියලා අහනවා. 4න් 3 කියන්නේ 4න් 1 ඒවා කීයක්ද කියලා අහනවා. ඉතින් අපිට උදාහරණයක් ඕනනම් කියා දෙන්න පුළුවන්. 4න් 3 කියන්නේ 4න් 1 ඒවා කීයක්ද කියලා නේද? අපි දන්නවා ඒ කියන්නේ දැන් මෙන්න බලන්න 4න් 1. හරිද? එකතු කිරීම. මෙහෙම කරලා බලමුකෝ අපි 4න් 1. එකතු කිරීම. 4න් 1. එතකොට අපි දන්නවා මේ භාග එකතු කිරීමේදී හරයේ තියෙන සංඛ්‍යාව කොහොම එකතු කරන්නේ නැහැ. අපි සමාන වූ හරය තමයි පිළිතුරේ හරය බවට තියන්නේ. මේ සමාන වෙලා තියෙන හරය එය. ලවයේ තියෙන සංඛ්‍යාව තමයි එකතු වෙන්නේ. 1 එකතු කිරීම ආයෙත් 1 එකතු කිරීම නැවත වරක් 1. එතකොට අපිට ලැබෙනවා හරය 4යි ලවය 3යි. 4න් 3යි. එහෙනම් අපි දන්නවා 4න් 3 කියන්නේ 4න් 1 ඒවා කීයක්ද? 3ක් කියන කාරණේ. ඉතින් මේ හිස්තැන එක අපි ලියන්න ඕන. ඉතින් ඕගොල්ලෝ ලියද්දී ඒවා හරියටම පැහැදිලිවට ලියලා ඒ කියන්නේ වා අපිට ඒවද්දී එහෙම තියෙන්න ඕන. ඒක පැන්සලෙන් හෝ වෙනත් පාටකින් හරි. ඊළඟට පහක් දැක්කන එක් භාගය සඳහා තුල්‍ය භාග දෙක බැගින් ලියන්න. තුල්‍ය භාග දෙකක්. තුල්‍ය භාග දෙකක්. ඔයාට හරයයි ලවයයි එකම සංඛ්‍යාවක් ගුණ කරලා හදන්නත් පුළුවන්. හරයයි ලවයයි බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා නම් එකම සංඛ්‍යාවක් එහෙම බෙදලා හදන්නත් පුළුවන්. හැබැයි තුල්‍ය භාග දෙකක් බැගින්. ඊළඟට තියෙන පහත් සඳහන් එක් මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස දක්වන්න. ඒකත් අපි පියවරයන් කියලා දුන්නා. හරිද? ඔය පුනරීක්ෂණය කරන්න දැන් උදාහරණ කියලා දුන්නා. ඊළඟට පහත් සඳහන් එක් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න. අපිට පහත් සඳහන් එක් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස. දැන් ඒකෙදී අපි උදාහරණයක් කියා දෙන්නම් අවශ්‍ය නම් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට. දැන් අපි හිතමු මේ 14 බෙදීම 5 කියලා. එයා මිශ්‍ර සංඛ්‍යාවක්. ඒ කියන්නේ එයා මේ භාගයට ඉස්සරහින් පූර්ණ සංඛ්‍යාවකුත් තියන්න ඕන. අපි දන්නවා 14ට 5 ඒවා ආසන්න වශයෙන් තියෙනවා දෙකක්. 14ට 5 ඒවා ආසන්න වශයෙන් තියෙනවා දෙකක්. ඒ කියන්නේ 10ක්. ඉතිරි වෙනවා 4ක්. එයා තමයි මේ ලාවේ තියන්නේ. ඒතර හරිය ඉන්නේ පහම තමයි. ඒතර අපිට පුළුවන්කම තියෙන්න ඕන මෙන්න මේ වගේ විෂම භාගයක් හම්බුනොත් එයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නත් මිශ්‍ර සංඛ්‍යාවක් හම්බුනොත් එයා මේ වගේ
විෂම භාගයක් කරන්නත් මේ පියවර දෙකම අපිට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට කියන මේ භාග සංඛ්‍යා එකතු කිරීම පිළිබඳව. ඉතින් අපි දන්නවා එකතු කරන්න ඕන අනිවාර්යයෙන්ම හරයන් සමාන වූ හරයක් තියෙන්න ඕන දෙන්නගෙම. භාග තුනක් ආවත් ඒත් එහෙමයි. එතකොට මෙතනදී අපිට දානවා හරය සමානයි 5යි දෙන්නගෙම. එතකොට ඒ හරය එකතු වෙන්නේ නැහැ. ඒ හරය තමයි පිළිතුරේ හරය වෙන්නේ. මේ ලවයේ තියෙන දෙන්න එකතු වෙනවා 2යි 1යි එකතු වුණාම 3යි. එතන මේ වගේ අවස්ථාවක් අපි බලමු. දැන් මෙතනදී අපිට ක්‍රම දෙකක් තියෙනවා. පූර්ණ සංඛ්‍යා දෙක එකතු කළා භාග දෙක වෙනම එකතු කරලා ගන්නත් පුළුවන්. හැබැයි මම ඔයාලට ගොඩක් කියා දෙන්නේ මේ අඩු කිරීම වලදී මේ වගේ සමහර ළමයි ගොඩක් වරද්දන නිසා කෙසේ වෙතත් මේ හැම අවස්ථාවකදීම මිශ්‍ර සංඛ්‍යා ලැබෙනකොට ඒව විෂම භාග කරගෙන සුළු කිරීම කරන්න. ඒක වඩාත් යෝග්‍යයි. එතකොට අපි මෙයා විෂම භාගයක් කරගත්තොත් එන්නේ 4 වරක් 2 8යි 1යි 9යි. එතකොට 4ෙන් 9යි. ඕ දැන් සටහන් කරගන්න ඔය මම හදපු ගැටලුව මට හදලේ වල වැඩක් නැහැ. හරිද? ඒවම හදලේ වල වැඩක් නැහැ. මම ඒව දන්න දැන් ඒව මට ආයෙ එවන්න එපා. 4ෙන් 9යි. එතකොට ඊළඟට තියෙන 3යි 9ෙන් 5. 9 වරක් 3 කීයද? 27යි. 24 5ක එකතු කරාම 32යි. 32යි. 32යි අපි ශබ්ද කරන්නේ 9ෙන් 32යි කියලා. දැන් මෙන්න මෙතෙන්දී අර තුල්්‍ය භාග පිළිබඳ සංකල්පය අපිට ඉතා වැදගත් වෙනවා. මේ 4 9යි දෙන්නම සමාන හරයන් බවට පත් කරගන්න ඕන. සමාන හරයන්. එතකොට තුල්්‍ය භාග සංකල්පය අපිට වැදගත් වෙනවා. එතකොට අපි කුමක්ද කරන්නේ? 4යි 9යි දැන් සමාන හරයන් කරගන්න පුළුවන් මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය බවට අපිට පරිවර්තනය කරලා ගන්න පුළුවන් කවුද? කල්පනා කළා. මේ 4නුත් බෙදෙන්නා වූ 9නුත් බෙදෙන්නා වූ කුඩාම සංඛ්‍යාව. කවුද? 36. 36 කිරීම සඳහා අපි 4 ගුණ කරනවා 9න්. හරිද? මම ගාන භාගයට හදනවා. ඔයගොල්ලෝ අනිත් ටික හදන්න. එහෙනම් 9ත් ගුණ කරනවා 9න්. හොඳයි අපිට ඒ අදහස ඉදිරිපත් කරපු අපේ පුතා. එතකොට එහෙනම් 9 36ක් කරන අපි ගුණ කරනවා 4න්. අපි කුඩා පොදු ගුණාකාර ගැන හොඳට දන්නවනේ. එහෙනම් 32යි ගුණ කරනවා 4න්. එතකොට අපිට සමාන වූ හරය ලැබෙනවා 36යි. එතකොට 9 වරක් 9 32 ඒව 4ක්. ඒව ගුණ කළා මෙතන නිරූපණය කළා ඒ සංඛ්‍යා දාලා පිළිතුරු හදලා අපිට එවන්න. හරිද? එවන්න. ඉතින් ඒ ගැටලුව අපිට ඕන නම් තවත් විදිහකට හදන්නත් තිබුණා. පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා අරගෙන. එතකොට අපි ඊළඟ දවසේ අපේ වැඩසටහන් පන්තිය පැවැත්වෙන කාලයට කලින් ඔයාලා හදන සියලුම අභ්‍යාස අපි වෙත නොපමාව එවන්න WhatsApp මාර්ගයෙන්. හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට නියමිත වැඩසටහන මෙතකින් නවත්වනවා. හැමෝටම තෙරුවන් සරණයි.